Right. Good morning පුතේ. ඔයාලට අද අලුත් පාඩමක් තියෙන්නේ සාපේක්ෂ ත්වරණය. අද පළවෙනි දවසේ මේ සාපේක්ෂ ත්වරණය පාඩම ඇත්තටම පාඩමේ කොටස් දෙකයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සාපේක්ෂ ත්වරණය කියනවා ටික ලොකු පාඩමක්. ඒ කියන්නේ ලොකු කොටස් වලට යන්න පුළුවන්. ඒ වුණාට උසස් පෙළ මට්ටමේදී අපි කතා කරන්නේ මූලික පාඩම් දෙකයි. පළවෙනි පාඩම තමයි කප්පි ගැටලු. කප්පි ගැටලු විසඳීම. දෙවෙනි එක කුඤ්ඤ ගැටලු කියලා. කුඤ්ඤ ගැටලු. හරිද? ඔය කොටස් දෙක විතරයි කතා කරන්නේ. එතකොට අද දවසේ අපි කතා කරන්න ඊළඟ දවසේ කුඤ්ඤ කතා කරා තුන්වෙනි දවසේ ගණන් ටික හැදුවා ඉවරයි. පාඩේ. හොඳද? දැන් කරගෙන යනකොට කප්පි ගැටලු ටික ඔයාලට මම ඉස්සෙල්ලාම කියලා දෙනවා ෆිසික්ස් වලින් කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කප්පි ගැටලුවක් කොහොමද සාමාන්‍ය F සමාන m දාන ගණන් හදන්න තියෙන්නේ. ඊට පස්සේ කියලා දෙනවා මේවා කොහොමද අර අපි උසස් පෙළදී හදන අවකලන එහෙම වගේ දේවල් පාවිච්චි කරන්නේ කියලා. right? ඉස්සෙල්ලාම බලමු කප්පි පද්ධති ලියා ගන්න කප්පි පද්ධති කියලා. හරි මේක කැපිටල් A මාතෘකාව කියලා දාගමු. කප්පි පද්ධති. හරි සාපේක්ෂ ත්වරණය කියන්නේ මේ වගේ දෙයක් පුතේ. දැන් හිතන්න මේව ලියා ගන්න ඕනේ නැහැ. මම මේ කියන කාරණාව මම ඔයාලට තේරුම් කරන්න ඕනේ තමයි මම ලියන්නේ. සාපේක්ෂ ත්වරණය කියන්නේ දැන් ගුරුත්වාකර්ෂණය යටතේ මොන හරි වස්තුවක් m ස්කන්ධය තියෙන වස්තුවක් පල්ලෙහාට වැටෙනවා නම් ඉතින් පොළොවට වැටෙනවා කියලා. පොළොවට වැටෙනවා නම් පොළොවට සාපේක්ෂව අපි ගමු මේක කැපිටල් P වස්තුව කියලා. හරි. පොළොවට සාපේක්ෂව P ගේ ත්වරණය වෙන්නේ පල්ලෙහාට G. හරිද? එතකොට පොළොවට සාපේක්ෂව P ගේ ත්වරණය. මතක තියාගන්න මෙන්න මේ පාඩම ඔයාලට දැන් හිතෙන්න පුළුවන් උන් අදත් පටන් ගන්න යන්නේ මේ සාපේක්ෂ ප්‍රවේගය වගේ පාඩමක්. ඒකට දැන් ඔය ත්වරණ ත්‍රිකෝණ ඇඳලා ඊට පස්සේ වෙලා පෙතාඳින්නයි අරවයි මේවයි කියලා. එහෙම මුකුත් නැහැ. මේ ලියප එක ඔයාලට නිකන් කියාගන්න උවමනාවටයි ලිව්වේ. හරිද? සාපේක්ෂ ප්‍රවේගය පාඩමට වඩා සාපේක්ෂ ත්වරණය පාඩම සාමාන්‍යයෙන් ගොඩක් ලේසියි. හැබැයි තියෙන්නේ මේ වගේ කාරණා තමයි. කියන්නේ පොළොවට සාපේක්ෂව P ගේ ත්වරණය ඊට පස්සේ තව කට්ටියගේ එක්කෙනෙකුට තවත් එක්කෙනෙකුගේ ත්වරණය ඒ වගේ. හරි. දැන් කප්පි සෙට් එකක් ගන්නකෝ. කප්පි පද්ධතියක් ගත්තොත් එහෙම මේ වගේ කප්පියක් දාලා හරිද? ඒ කප්පිය අපි හිතමු එල්ලලා තියෙන්නේ කියලා. සැහැල්ලු කප්පියක් කියන්නේ මේකට බරක් නැහැ. සැහැල්ලු කප්පියක් ඔය විදිහට එල්ලලා ඊට පස්සේ තන්තුවක් දාලා හරි තන්තුවක් දාලා මේ වගේ වස්තු දෙකක් එල්ලලා තියෙනවා. මම දන්න මෙයාට M1 වස්තුව මෙයා M2 වස්තුව කියලා. හරි මේකේ දැන් අපි ගමු
දෙක වස්තුව m එක වස්තුවට වඩා වැඩි. එහෙම වුණොත් ඔයාලා පැහැදිලිවම දන්නවා මේ පද්ධතිය මෙන්න මේ පැත්තට වැටෙනවා. ඔය පැත්තට වැටෙනවා. මේකට වැටෙන්න පාවිච්චි වෙන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණේ g ම තමයි. හැබැයි පුතේ වැඩේ තියෙන්නේ කවදාකවත් මේ m2 කියන එක්කෙනා g ගෙන් වැටෙන්නේ නැහැ. g ගෙන්ම වැටෙන්නේ නැහැ. ඔයාලට මතකද මේකේ වැටෙන්නේ පොදු ත්වරණයකින්. පොදු ත්වරණයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලට තියෙන සාපේක්ෂ පොදු ත්වරණයක්. හරිද? අපි මොකද කරන්නේ? ඔන්න ඔය පොදු ත්වරණය හොයන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මේක ෆිසික්ස් ගානකින් හදනවා නම් ඔයාලා දන්නවා මේ වස්තු දෙකක් තියෙනවා. වස්තු දෙකටම පොදු ත්වරණයක් තියෙන්නේ. සිම්පල් A කියලා ගත්තොත් අපි ලියනවා මේ විදිහට. මේ වස්තුවට පල්ලෙහාට යන පොදු ත්වරණය මේකට තියෙන. අපි එහෙම දාමු. මේ මුළු පද්ධතියටම පොදු සිම්පල් A කියලා ත්වරණයක් තියෙනවා කියලා ගන්නවා. ඊට පස්සෙල්ලා අපි කියනවා මෙයාට පල්ලෙහාට තියෙන බර m2g, මෙයාගේ පල්ලෙහාට තියෙන බර m1g. තනි තන්තුවක් නම් තියෙන්නේ තනි ආතතියක් තියෙන්නේ t t t t කියලා. නේද? ඊට පස්සේ වෙලා අපි එක කොටසක් සලකලා ඒකට f සමාන m දානවා. ඒ කියන්නේ දැන් මේ චලන වෙන පද්ධතියන්නේ. චලන වෙන පද්ධතියක් හින්දා අපි සලකන දැන් මෙන්න මේ වගේ පද්ධතියක් ගත්තොත් හරි මේ වගේ පද්ධතියක් ගත්තොත් මේකට තියෙනවා m2g කියලා බලයක් පල්ලෙහාට තියෙනවා ඉහළට t බලයක් තියෙනවා පද්ධතියේ පොදු ත්වරණයක් තියෙනවා සිම්පල් a කියලා. මේක ස්කන්ධේ m2. ඒතකොට මේ පද්ධතියේ f සමාන m දැම්මොත් එහෙම වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය වෙන්නේ දැන් මේක පල්ලෙහාට දාන්නේ. පල්ලෙහාට f සමාන m දාන්නයි යන්නේ. පල්ලෙහාට f සමාන m දානවා නම් පුතේ මොකද වෙන්නේ? මේ වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය තමයි f කියන්නේ. මතක ඇති නිව්ටන්ගේ නියම වලදී කියනවා බාහිර අසන්තුලිත බලය තමයි f කියන්නේ. දැන් මෙයා මත කියන්න බාහිර අසන්තුලිත බලය වෙන්නේ පල්ලෙහාට m2g කියලා බලයක් තියෙනවා. ඉහළට t කියලා බලයක් තියෙනවා. ඔක තමයි බාහිර අසන්තුලිත බලය. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධ m2යි ත්වරණය සිම්පල් a. හොඳද? ඊට පස්සේ අපි දැන් මෙන්න මේ පද්ධතිය ගත්තා කියලා හිතන්නකෝ. ඒ පද්ධතිය ගත්තොත් එහෙම ඒකේ ඉහළට t කියලා ත්වරණයක් තියෙනවා. t කියලා මේ තන්තු ආතතිය තියෙනවා. පහළට m1g කියලා තියෙන්නේ. මෙයා චලනය වෙන්නේ ඉහළට a ත්වරණයකින්. මොකද පද්ධතියේ තියෙන පොදු ත්වරණයක්. මෙයාගේ ස්කන්ධය m1යි. එතකොට මේ පද්ධතියට ඉහළට f සමානයි m දැම්මොත්. ඒ චලනය වෙන දිශාවට දාන එක ලේසි ඈ. එතකොට ධන උත්තරේ එන්නේ එතකොට. f සමාන m දැම්මොත් එහෙම පද්ධතිය මත ක්‍රියා කරන අසන්තුලිත බලය වෙන්නේ t අඩු කිරීම m1g සමානයි m1 වතාවක් සිම්පල් a කියලා එන්නේ. හරි. මේකේ හුඟක් වෙලාවට මේ වගේ ගානක නොදන්න රාශි වෙන්නේ t සහ a. තන්තු ආතතියයි ත්වරණයයි තමයි දන්නේ නැත්තේ. මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය දැම්මා ගාන හදලා විසඳනවා. විසඳලා සිම්පල් a හොයා ගන්නවා t හොයා ගන්නවා. හරිද? නිකන් බලමු කරලා නිකන් හදලා බලමු. 1 2 එකතු කරනවා. 1 2 එකතු කරපු ගම m1g එකතු m2g අඩු කිරීම m1g සමානයි m1a ධන m2a වෙනවා. සුළු කරලා ගත්තට පස්සේ a කියන එක කෙනා ලියන්න පුළුවන් කොහොමද? m2 අඩු කිරීම m1 බෙදීම m1 එකතු කිරීම m2 වතාවක් g කියලා. දැන් සාපේක්ෂ ත්වරණ පද්ධතියේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ පද්ධතියක් ගුරුත්වය යටතේ වැටුණත් තනි වස්තු. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය තමයි මේ පද්ධතිය චලනය වෙන්න හේතුව. හැබැයි වැඩේ තියෙන්නේ
තනි වස්තුවට තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණයම නෙමෙයි. හොඳද? එතකොට මේ සිම්පල් M1 වස්තුව ඉහළට යන ත්වරණයක් තියෙනවා. සිම්පල් M2 වස්තුව පහළට එන ත්වරණයක් තියෙනවා. හරිද? අන්න එතකොට ඒ ත්වරණය තමයි මේ තියෙන්නේ සිම්පල් A සමානයි මෙන්න මේ වගේ අනුපාතයකින් වැඩි වෙලා තමයි G වලින් උත්තර එන්නේ. හරිද? මේ G වලින් තමයි උත්තර එන්නේ. හැබැයි ඒක පොඩි සංඛ්‍යාවකින් වෙනස් වෙනවා. ගුණ වෙලා. ඔය වගේ කප්පි පද්ධතියක් තියෙන තැනකද කප්පි පද්ධතියක් ගුරුත්වය යටතේ නිසලව තියලා අතෑරියොත් කප්පි පද්ධතියේ තියෙන අංශු ඒ කට්ටියට සුදුසු නැත්නම් ඒ කට්ටියට ගැළපෙන ත්වරණ පාවිච්චි කරලා දැන් මේකදී නම් තනි පොදු ත්වරණයක් තියෙන්නේ සමහර පද්ධති තියෙනවා මේ ත්වරණ කීපයක් තියෙනවා කීපයකින් තමයි වැටෙන්නේ හරිද right අපි නෝට් එක ලියා ගන්න පුළුවන් විදිහට ගානක් අපි ලියාගමු හදාගමු මේ කතාව ලියා ගන්නකො පුතේ මේ විදිහට මාතෘකාව කැපිටල් A කප්පි පද්ධතිය නැත්නම් කප්පි ලියා ගන්න සුමට කප්පි භාවිතයෙන් වරහන් ඇතුලේ ලියා ගන්න සැහැල්ලු හෝ බර කප්පි වරහන් වහලා එතකොට සුමට කප්පි යොදා ගනිමින් සකස් කරන ලද කප්පි පද්ධති ඇතැයි සිතමු. right. අනිත් කාරණාව තමයි මේකෙදි මේ වචන දෙක තුනක් ඔයාලට ආවා. පළවෙනි වචනේ තමයි සුමට කියන්නේ. සුමට කියලා කියන එකේ තේරුම දැන් කප්පියක් තියෙනවා නම් තන්තුවක් වටේට යනකොට පැහැදිලිද? තන්තුවක් වටේට යනකොට කප්පිය දැන් අපි මේ පැත්තට කරගෙන කියලා සුමට කප්පියක් නම් මේ පැත්තට කරගෙන වෙලාවට කරගෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් නැහැ. ඒ කියන්නේ ඝර්ෂණ බලයක් නැහැ. සුමට කප්පියක ඒ වාසිය තියෙනවා. රළු කප්පියක් දුන්නොත් එහෙම රළු කප්පියක් නම් කරගෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ආය ව්‍යාවර්ති බලයක් තියෙනවා. හොඳයි. ඒව ඔයාලට නැහැ. සාමාන්‍ය සුමට කප්පි විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආය වචනයක් ආවා සැහැල්ලු සහ බර. සැහැල්ලු කප්පිය කිව්වහම කප්පිය තියෙනවා ඒ කප්පියට බරක් නැහැ. කප්පියේ mg කියලා කෙනෙක් නැහැ. බර කප්පියක් නම් mg කියලා කෙනෙක් තියෙනවා. හොඳද? right. මම හිතන්නේ ඔය වචන මතක ඇති මම ඔය වචන වල තේරුම් ටික අර මේ බලය පාඩම පටන් ගන්න කාලේ බලය මුල හරියද්දී ඔක්කොම ටික කියලා දුන්නා. right. අමතකයි නම් ඔය ටික ලියා ගන්න කොහේ හරි කොල්ලේ උඩ තැනකින් ඈ. කප්පි පද්ධතියක් තියෙනවා කියලා හිතනවා. right. ඊට පස්සේ අපි ලියාගමු ඊළඟ පොයින්ට් එක. මෙම කප්පි හරහා තනි තන්තුවක් හෝ තන්තු කිහිපයක් මගින්
තනි තන්තුවක් හෝ තන්තු කිහිපයක් මගින් එල්ලන ලද බර වස්තු ඇතැයි සිතමු. බර වස්තු ඇතැයි සිතමු. ඔයාලා පුතේ මේ රූප සරහන් දෙක තුනක් අඳ ගන්න ඕනේ. අපි ටියුට් එකේ ටියුට් එකේ තියෙන ගණන් වලම රූප සරහන් දෙකක් උදාහරණ වලට දාගමු ඈ. හරි. ඔයාලා ඇඳගද්දි ඇඳගන්න මේ 13 වෙනි රූපේ තියෙනව නේද? 13 වෙනි රූපේ 12 වෙනි රූපේ. 13 වෙනි එකේ රූපේ 12 වෙනි එකේ රූපේ ඇඳගන්න. ඇඳලා වෙලා මට හරි කියලා මැසේජ් එකක් දාන්නකෝ. 13 වෙනි රූපේ අඳිනකොට මේ M එක M2 දාන්න නැතුව නේ ඒකටත් දාගන්න නිකන් 3 කිලෝග්‍රෑම් 5 කිලෝග්‍රෑම් වගේ වේ. ඒතකොට ඔයාලා ලේසි නැත්තම් මේ ආය මට ඒතර ගාන කියන්න කියලා දෙන්නත් ලේසි. හරි. පුතේ දැන් මේකේ මේ වගේ තියෙන විශේෂත්වය තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. දැන් මෙතන 3 කිලෝග්‍රෑමුයි 2 කිලෝග්‍රෑමුයි 3 කිලෝග්‍රෑම් 2 කිලෝග්‍රෑම් 4 කිලෝග්‍රෑම් මේ පළවෙනි පද්ධතිය ගත්තොත් දැන් මම මේ පෙන්නන මෙන්න මේ පළවෙනි පද්ධතිය ගත්තොත් ඒ පද්ධතියේ අපිට නිකන් හිතා ගන්නවත් බෑ මේ පද්ධතිය කොහෙට හැරෙවේද කියලා.
දැන් සාමාන්‍යයෙන් දලා දසක් ගත්තොත් මේ 4 කිලෝග්‍රෑම් පැත්තට යනවා ඇති. අනිත් කාරණාව තමයි දැන් මේකට ඔයාලා හිතවු පොදු ත්වරණයක් තියෙනවා කියලා මේකට පොදු ත්වරණයක් තියෙන විදිහකුත් නැහැ. හේතුව වස්තු තුනක් තියෙනවා. මෙයා පල්ලෙහාට යන ත්වරණයෙන් මෙයා උඩට එයි කියලා හිතන්න බෑ මේ 3 කිලෝග්‍රෑම් තියෙන හින්දා. හරිද? අනිත් කාරණාව තමයි මේක තනි තන්තුවක් තියෙන හින්දා තනි ආතතියක් තියෙනවා. හරි දැන් මේ අනිත් මේක බලන්න මේ දෙවෙනි රූප සරහන. දෙවෙනි රූප සරහන ගත්තොත් එහෙම දෙවෙනි රූප සරහනේ තන්තු දෙකක් තියෙනවා. තන්තු දෙකක් තියෙනවා කියන්නේ එහෙනම් තන්තු දෙකට ආතති දෙකක් තියෙනවා. හරිද? කප්පි වලට ගත්තොත් එහෙම දැන් මේ A කියන කප්පිය නම් වෙනස් වෙන්නේ නැති කප්පියක්. ඒක නිශ්චල කප්පියක්. හැබැයි BC කියන කප්පි දෙකම වෙනස් වෙන්නත් පුළුවන්. අනිත් එක B කියන එක්කෙනාට මේ ස්කන්ධයක්වත් නැහැ. හරිද? ඒතර B කියන කප්පි පද්ධතියේ B කියන කප්පිය ස්කන්ධයක් නැතුව ඒ වුණත් චලනයක් වෙනවා. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ දැන් කප්පි පද්ධතියක් ගත්තාම සමහර කප්පිය වෙනස් වෙනවා, සමහර කප්පි බර කප්පි, සමහර කප්පි සහැල්ලු කප්පි, අනිත් එක සහැල්ලු කප්පි බව චලනය වෙනවා. ඒ කියන්නේ ඒ කප්පි මත බල ක්‍රියා කරලා. ඔය වගේ දැන් මේ වගේ මෙන්න මේ වගේ ගණන් දෙකක් තමයි ඔය දැන් අතන මේ ගණන් දෙක තමයි සංකීර්ණ ගණන් දෙක. සාමාන්‍ය මූලික සරල ගණන් ගත්තොත් එහෙම අපි ඉස්සෙල්ලාම ඔයාලට දැන් උදාහරණ විදිහට කියලා දැන් මේක අපි පද්ධතියක් කියලා අඳුන්වලා දෙන්න ඕනේ හින්දා තමයි මම මේ රූප සරහන් දෙක අඳින්න කිව්වේ. මේ වගේ පද්ධතියක් ඇත්තට චලනය වෙන දිශාවල් ඊට පස්සේ කප්පි වල තියෙන ත්වරණ සාමාන්‍ය ෆිසික්ස් ගණන් වගේ හදන්න බෑ. නිකම් මේ සාමාන්‍යයෙන් මේ දාලා ගණන් හදන්න බෑ මේ ගණන් වලදී. මේකට අපි පාවිච්චි කරන සාපේක්ෂ ත්වරණ සිද්ධාන්ත පාවිච්චි කරන. ඒ කියන්නේ සබ්බයි මැක්ස් වල සිද්ධාන්ත පාවිච්චි කරලා තමයි මෙන්න මේ වගේ සංකීර්ණ පද්ධති හදන්නේ. හිතන්නකෝ දැන් මේ වගේ ගණන් තිබ්බයි කියලා. ඔයාලගේ ටියුට් එක දැන් මේ මුල් ගණන් මේ හතරවෙනි ගණන් වගේ එකක්. ඒ වගේ තනි කප්පියක් තියෙන්නේ. කප්පිය වෙනස් වෙන්නේ නැහැ. මොකද අචල කප්පියක්. සචල කප්පියක් නෙමෙයි අචල කප්පියක් තියෙන්නේ. කප්පිය වට තනි තන්තුවක් යවලා ස්කන්ධ දෙකක් කෙල්ලලා තියෙනවා. මේක පැහැදිලිවම දන්නවා 7 කිලෝග්‍රෑම් පැත්තට තමයි මේ පද්ධතිය අතරපුවම වැටෙන්නේ කියලා. හරි. හරි. මේ ගානනම් තියෙන ටිකක් තව පොඩ්ඩක් මේව කළා. හරි. මේ වගේ ගණන් හදන්නදී නම් සාමාන්‍ය ඔයාලා දන්න ෆිසික්ස් සිද්ධාන්ත පාවිච්චි කරන්න පුළුවන්. මේක කප්පි පද්ධතියක් නෙවෙයි තනි කප්පියක්. ඉතින් කප්පි පද්ධතියක ගණන් හදනකොට අපි පාවිච්චි කරනවා අපේ කම්බයින් මැත්ස් වලට ගැලපෙන සිද්ධාන්ත. හරි. ලියාගන්න මේ විදිහට ඉහත ඇඳි රූප සටහන් වලදී ඉහත ඇඳි රූප සටහන් වල එහෙම ලියන්න. ඉහත ඇඳි රූප සටහන් වල රූප සටහන් වල කප්පි සහ අංශු චලනය වන්නේ කප්පි සහ අංශු කප්පි සහ වස්තු කියලා ලියවත් කමන්නේ. කප්පි සහ වස්තු චලනය වන්නේ ඒවා මත ක්‍රියා කරන බාහිර බල ඒවා මත ක්‍රියා කරන බාහිර බල වලට අනුරූපවයි. ඒවා මත ක්‍රියා කරන බාහිර බල වලට අනුරූපවයි. එම බාහිර බල අනුව සිදුවන චලිත අධ්‍යයනය කිරීම සඳහා නිව්ටන්ගේ දෙවෙනි නියමය භාවිතා කරයි.
නිව්ටන්ගේ දෙවෙනි නියමය භාවිතා කරයි. නිව්ටන්ගේ දෙවෙනි නියමය භාවිතා කරයි. සටහන කියලා දාලා ලියාගන්න සටහන නිව්ටන්ගේ දෙවෙනි නියමය. මොකද්ද නිව්ටන්ගේ දෙවෙනි නියමය? මම හිතනවා මම කටපාඩම්ෙන් ගන්නවා. දැන් නෑනේ. නිව්ටන්ගේ දෙවෙනි නියමය. නිව්ටන්ගේ දෙවෙනි නියමය වෙන්නේ වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරන විට වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියා කරන විට එම වස්තුවේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර ගම්මිතාවය වෙනස් වන්නේ බාහිර බලයේ දිශාවටමය. ඒතරෝගේ සමීකරණයේ F සමානයි ගම්මිතා වෙනස බෙදීම කාලය. නැත්නම් අපි සරල සමීකරණ දානවා F සමාන ma කියලා. මේවා දෛශික නිව්ටන්ගේ දෙවෙනි නියමය ලියලා මෙන්න මේක විතරක් ලියලා කොටු කරගන්න F සමාන ma කියන එක. දැන් මේක ලියාගන්න F සමාන ඩෙල්ටා mv බෙදීම t කියන. මෙන්න මේ සමීකරණ තමයි මෙන්න මේ ආකාරය පාවිච්චි කරන්න. F සමාන ma. හරි. රයිට්. ගාන හදමු කියන්නේ දැන් මේ චුට්ටක් කරලා බලමු. ලියන්න පුතේ යටින් මේ වගේ උදාහරණ අංක 1 කියලා අංක 1 කියලා දාලා ලියන්න පුතේ මෙහෙම මෙන්න මේ රූප සරණ දැනගන්නකෝ. හරිද? ඒක ඇඳලා ගාන ලියා ගන්නකොට මෙන්න මේ කොටස විතර ලියා ගන්න. හරි බලන්න පුතේ දැන් මේ ගාන මම ක්‍රම දෙකකට හදනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය ෆිසික්ස් විදිය. හොඳ. සාමාන්‍ය ෆිසික්ස් විදියේදී ගාන හදන විදිය ඔයාලා දැනටමත් දන්නවා. තනි තන්තුවක් නම් තියෙන්නේ තනි ආතතියක් තියෙන්නේ. ඒක කොහෙටත් එකයි පොදුයි. ඉස්සෙල්ලා මේක බල ටික ලකුණු කරගමු. තනි තන්තුවක් නම් තියෙන්නේ තනි ආතතියක් තියෙන්නේ. එතකොට මේක තනි තන්තුවකට මේ වස්තුවට අදාළව තියෙන්නේ ඉහළට t කියලා බලයක්. කප්පියට දැනෙන්නේ පහළට t කියලා බලයක්. එතකොට මේ වස්තුව ගත්තොත් මේ වස්තුවට තනි තන්තුවක් තියෙන හින්දා මේ පැත්තට තියෙන්නේ ඉහළට t කියලා බලයක්. එතකොට b වස්තුවට ඉහළට දැනෙන ආතතිය තමයි මේ ලකුණු කරේ. කප්පියට දැනෙන්නේ පල්ලෙහාට t කියලා බලයක්. හරිද? එතකොට මේ කප්පිය එල්ලලා තියෙන මේ දණ්ඩට ඒ දැනෙන ආතතියක් ඒක අනිවාර්යයෙන්ම වෙන්නේ 2t මේ ගාන විදිහට නම්. මොකද මේක අචල කප්පියක් නිසා. කප්පිය අචල කප්පියක් හින්දා 2t කියලා දාන්න පුළුවන්. නැත්තම් හරිද? නැත්තම් මෙහෙම දාන්න බෑ. මෙතෙන්ට ඕන t ඩෑෂ් වගේ දාගන්න වෙන්නේ. දැන් මේක චලනය වෙනවා නම් මේක අපි දාගන්නේ t ඩෑෂ් වගේ. හොඳේ. මම දැනට මේක ලියන්නම්
t dash සමානයි 2යි t වෙනවා හේතුව කප්පිය නිශ්චලයි. මොන හරි දැන් නිශ්චලයි කියන්නේ එයාගේ මත ක්‍රියා කරන බල සමතුලිතයි. බල සමතුලිත නිසා t dash කියන්නේ 2යි t. ඊළඟට බල තමා මේ එක එක වස්තුව මත ක්‍රියා කරන බර. දැන් මෙයාට තියෙනවා පල්ලෙහාට 70යි නිව්ටන් වෙන්නේ. දැන් මේක g කියලා ගත්තොත් පල්ලෙහාට ත්වරණයේ g නම් දැන් අපි ලියනවා 7 වතාවක් g කියලා ලියන්නේ. බර. g 10ක් වුණොත් එහෙම එතකොට තමයි මේක 70යි නිව්ටන් වෙන්නේ. හරිද පුතේ? ඒ කියන්නේ g කියලා දුන්නොත් 7යි g සමානයි 10 කියලා දීලා තියෙනවනම් එහෙනම් 70 නිව්ටන් කියලා පාවිච්චි කරන්න පුළුවන්. හොඳද? එතකොට මෙයාගේ එන්නේ කොහොමද? මෙයාගේ පල්ලෙහාට තියෙන බර වෙන්නේ 3යි g. يعني 3 වතාවක් g mg නේ. 3 වතාවක් g නැත්තම් මේකේ විදිහට නම් 30යි නිව්ටන්. හොඳද? right. තනි තන්තුවක් තියෙන්නේ මෙයා අචල කප්පියක් මෙයා හෙලවෙන්නේ නැති කප්පියක් ඒකින්ද මේ පද්ධතියට පොදු ත්වරණයක් තියෙනවා. දැන් මම මේ හදන පළවෙනි ක්‍රමය මේ ගාන හදන පළවෙනි ක්‍රමයට කරන්නේ මේක තමයි පළවෙනි ක්‍රමය කියලා වරහන් ඇතුළේ ෆිසික්ස් විදියට කියලා. ෆිසික්ස් වල වගේ. හරි. මෙයාලට තියෙන පොදු ත්වරණයක් තනි ත්වරණයක්. ඒතකොට මම මේක දාගන්නම් තියෙන ත්වරණය පද්ධතියේ තියෙන ත්වරණය මෙන්න මේ පැත්තට සිම්පල් a කියලා. හරි. එතකොට අපි කරන්නේ මෙහෙම. ෆිසික්ස් වල ගණන් හදනවා වගේ හදවුවොත් එහෙම සිම්පල් a ට පහළට f සමානයි ma දානවා. හරිද? පහළට f සමානයි ma දානවා. එතකොට පහළට තියෙන සම්පූර්ණ බලය 70යි නිව්ටන් අඩු කිරීම t කියන බලයක් තියෙන්නේ සිම්පල් a ට. a මත ක්‍රියා කරන අසන්තුලිත බලය. a මත ක්‍රියා කරන අසන්තුලිත බලය වෙන්නේ 70 අඩු කිරීම t. සමානයි ස්කන්ධය 7යි ත්වරණයේ සිම්පල් a. b ට දැම්මොත් එහෙම ඉහළට f සමානයි ma දාන්නේ. ඉහළට f සමානයි ma දැම්මොත් එහෙම t අඩු කිරීම 30යි නිව්ටන් සමානයි 3 වතාවක් a. මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය කියලා දාගත්තා. සමගාමී විදිහට විසඳවුවා. සමගාමී විදිහට විසඳපුවා මොකක්ද එන්නේ? 40 සමානයි 10යි a කියලා එනවා. a සමානයි 4යි ms ඍණ 2යි කියලා එනවා. ඊට පස්සේ ඕක එකට හරි දෙකට හරි ආදේශ කරලා අපි එකෙන් ගමුකෝ. එකෙන් ගත්තොත් එහෙම 70 අඩු කිරීම 28යි සමානයි t වෙනවා. ඒ කියන්නේ 7 10කින් 7 4ක් අඩු කරපුවම 7 6ක් එනවා. t සමානයි 42යි නිව්ටන් වෙනවා. ඔය තියෙන්නේ ෆිසික්ස් වල විදියට. තන්තුවේ ආතතියයි පද්ධතියේ ත්වරණයයි. ඇත්තටම ඉතින් ෆිසික්ස් වල හදන විදිය ඔයාලට හිතෙනවා ඉතින් ලේසියිනේ ඇත්තට ලේසියිනේ කියලා. හැබැයි කපි පද්ධතියක් ගත්තොත් එහෙම මේ විදිහට දාන්න බෑ. ඒ කියන්නේ ඒකට පොදු ත්වරණයක් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. කොහෙද ඒ කියන්නේ කාටද මේ තනි ත්වරණයක් තියෙන්නේ කියලා. දැන් බලමු කොහොමද අපේ මේ කම්බයින් වලදී කරන්න කියලා. කම්බයින් වලදී කරවුවත් ඒත් අපි මේ බල ලකුණු කිරීම අර විදිහම තමයි. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය. දැන් අපේ විදිහ. හරිද? අපේ විදිහදිත් අපි පුතේ බල ලකුණු කරගන්නවා කිසි අවුලක් නැතුව. කොහොමද බල ලකුණු කරගන්නේ? පල්ලෙහාට 70 නිව්ටන් කියලා දාගන්නවා. මෙතන 30 නිව්ටන් කියලා දාගන්නවා. ඊට පස්සේ තන්තුවට තනි තන්තුවත් නම් තියෙන තනි ආතතියක්.
t කියලා දාගන්නවා. ඒ ටික අර විදිහම තමයි. මේකේ t dash කියන එක නා 2යි t ට සමාන වෙන පද්ධතිය නිශ්චල නිසා. ඒක අවුලක් නැහැ. හරි. දැන් බලාගන්න මම මේ හදන විදිය. හොඳට බලාගන්න. පළවෙනි දේ. පළවෙනි දේ තමයි මම ඉස්සෙල්ලාම මේ මුළු පද්ධතියම නිශ්චලව හිටින නිශ්චල වෙලා තියෙන තැන හෙලවෙන්නේ නැති කියලා හිතන තැනට අදාළව නිශ්චල පිහිටුම ලකුණු කරගන්න. දැන් මට මේක පැහැදිලිව තේරෙනවා මෙන්න මේ හරිය. මෙතනින් පල්ලෙහාට තියෙන කොටස් ටික තමයි ඇත්තටම ඔය චලනය වෙන්නේ. හරි මෙතනින් පල්ලෙහාට තියෙන පද්ධතිය කැලේ තමයි චලනය වෙන්නේ. හරිද? චලනය වෙන ඒ කියන්නේ නිශ්චල පිහිටුමක් ගහලා මෙන්න මේකට කියනවා නිශ්චල පිහිටුමක් කියලා. මේ නිශ්චල පිහිටුමේ ඉඳන් පල්ලෙහාට තමයි ඔක්කොලම චලනය වෙන්නේ. ඒ නිශ්චල පිහිටුමේ ඉඳලා මම මොකද දන කරන්නේ? මේ තනි වස්තු වලට තියෙන දුරවල්. මෙයාට තියෙන දුර ගන්නවා මම x1 කියලා. මෙයාට තියෙන දුර ගන්නවා x1 කියලා. හරිද? ඒ කියන්නේ එක චලනය වෙන වස්තුන්ට නිශ්චල පිහිටුමේ ඉඳන් තියෙන දුර. චලනය වෙන වස්තුන්ට නිශ්චල පිහිටුමේ ඉඳන් තියෙන දුර. එම එක වස්තුව ඒ වස්තුවට තියෙන දුර සිම්පල් x1 කියලා ගත්තා. ඊට පස්සේ b වස්තුවට තියෙන දුර අපි ගමු මෙහෙම. x2 කියලා. x1 x2. හරිද? ඊට පස්සේ දැන් මේ කප්පියේ වටේටත් තියෙනවනේ දුරක් තන්තුවට. හරිද? මේ කප්පියේ වටේටත් තියෙනවනේ තන්තුවට දුරක්. මම ගන්නවා කප්පියේ අරය සිම්පල් r කියලා. මෙයා දාගන්නවා සිම්පල් b කියලා. a හරි b හරි කියලා මෙන්න මේ දුර දාගන්නවා සිම්පල් a හරි b හරි කියලා. මම ඒක සිම්පල් a කියලා දාගන්නවා. මේ දුර සිම්පල් a කියලා දාගන්නවා. right දැන් මම කරපු ටික මම ආපහු කියන්නම්. නිශ්චල පිහිටුමක් දාගත්තා. නිශ්චල පිහිටුමේ ඉඳන් චලනය වෙන වස්තුන්ට තියෙන දුරවල් x1 x2 x3 x4 x5 කිය නිශ්චල පිහිටුමේ ඉඳන් දාගන්නවා ඒකේ වස්තු. දැන් අපි හිතමු දැන් මේ දැන් කප්පි පද්ධතියක් වුණොත් එහෙම කප්පි පව එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන්. ඒත් චලනය වෙන සියලුම වස්තු වලට අපි දාගන්නවා x1 x2 x3 x4 x5 x6 කිය තියෙන වස්තු ඔක්කොටම දාගන්නවා නිශ්චල පිහිටුමේ ඉඳන් තියෙන දුරවල්. ඊට අමතරව තව තියෙන දුරවල්. ඒ කියන්නේ මේ කප්පියේ වටේට යනකොට හොඳේ මේ කප්පියේ වටේට තන්තු ගමන් කරනකොට ඒ තන්තුවට අදාළ දුරක් තියෙනවා. ඒව දාගන්න සිම්පල් a b c d කිය එහෙම. හරි දැන් මේ ගන්න නම් එක කප්පියනේ තියෙන්නේ. ඒ කප්පිය වටේට තියෙන තන්තුව දුර දාගන්න සිම්පල් a කියලා. ඒකත් අර්ධ වෘත්තාකාරයි. ඒ විදිහට සිම්පල් a කියලා දාලා තියාගන්නවා. ඊට පස්සේ මම ලියනවා මෙහෙම. හරි. මම මෙන්න මේක ලියනවා. ඒක තමයි තනි තන්තුව නිසා නෑ ඒක මේ ලියන්න ඕනේ තනි තන්තුරත් අවිතන්‍ය සැහැල්ලු තන්තුවක් නිසා. අවිතන්‍ය කියන්නේ ඇදෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංක අනම්මනම් ඒව නැහැ. අවිතන්‍ය සැහැල්ලු කියන්නේ තන්තුවට බරක් නැහැ. අවිතන්‍ය සැහැල්ලු තන්තුවක් හින්දා මෙයාගේ දිග කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ x1 කියන දුරයි
x2 කියන දුරයි simple a කියන දුරයි එකතු කරපුවාම තනි තන්තුවේ දිග එන්නේ අපි දාගන්න simple දිග l කියලා මේක නියතයක්. පැහැදිලිද? ඒකලා මම මේකට දාගන්න 1 කියලා. මොකද මම කරේ එක තන්තුවක් තෝරගත්තා ඒ තන්තුව දැන් මෙයානේ තනි තන්තුවක් තියෙන්නේ එක තන්තුවක් තෝරගෙන එයාලගේ දුරවල් ටික ලියාගත්තා x1 x2 simple a වලින් තමයි ඒක හැදලා තියෙන්නේ මම ඒකට දාගන්න l කියලා මේ l කියන්නේ නියතයක් ඒක වෙනස් වෙන්නේ නැහැ මොකද හේතුව ඒක අවිතන්නේ හින්දා ඕක අවිතන්නේ නැතුව තන්තුවක් නම් මේ l වෙනස් වෙනවා චලනය වෙනකොට හොඳයි බයෙන්න බෑ එහෙම ගණන් නැහැ ඊට පස්සේ මම මොකද කරන්නේ මේ එක කියන එක්කෙනා කාලයේ විශයෙන් දෙවතාවක් අවකලනය කරනවා t වලින් දෙවතාවක් අවකලනය කරනවා. ඔයාලා දන්නවා දුර එක වතාවක් අවකලනය කරපුවාම වේගයක් එනවා. වේගය තව වතාවක් අවකලනය කරපුවාම ත්වරණයක් එන්නේ. නේද? ඉතින් අන්න ඒ හේතුවින්ද දැන් මට පුළුවන් මේ තියෙන දුර මේ තියෙන දිගවල් තුන් දෙනාගේ එකතුව කියන මේ සමීකරණය එක කියන සමීකරණය මට දෙවතාවක් අවකලනය කරපුවාම පළවෙනි අවකලනයෙන් ගන්න පුළුවන් මම ඒක ලියන්න පළවෙනි අවකලනයෙන් ගන්න පුළුවන් dx1 බලන්න මම මේක ඔයාලට දෙවතාවක් කියන එක අද පළවෙනි දවසේ ඉඳන් මම මේක මේ දෙවතාවක් කියන එක එකපාරම ලියන්න නැතුව ලියන්නම් t වලින් වරක් අවකලනය t වලින් වරක් අවකලනය කරපුවම d x1 ධන x2 ධන a t විශයෙන් අවකලනය කරන්න තියෙන්නේ dl dt විශයෙන් අවකලනය කරන්න තියෙන්නේ දැන් පුතේ මේකේ simple a කියන දුර ඒ කියන්නේ මේ කප්පිය වටා තන්තුවේ දිගයි තන්තුවේ මුළු දිගයි කියන්නේ නියත දෙකක් හරිද ඒකින්ද මේ දෙන්න අවකලනය කරපුවාම එන්නේ එක වතාවක් අවකලනය කරපුවාම එන්නේ අපි ලියනවා d dx dt විශයෙන් අවකලනය කරපුවාම එන එක්කෙනාට අපි දාන්නේ එක වතාවක් අවකලනය කරපුවාම x dot කියලා ලියන්නේ. ඊට පස්සේ dx dot කියන එක්කෙනා තව වතාවක් අවකලනය කරවුවාම අපි ලියන්නේ x double dot කියලා. හරි. මේ x කියන්නේ දිගක්. මේ තියෙන්නේ වේගයක්. මේ තියෙන්නේ ත්වරණයක් ඒකට. හරිද? x double dot කියන්නේ අතරම ත්වරණයක්. මේකට අපි දාමු විස්ථාපනයේ ප්‍රවේගය කියලා නේද? මේකට තියෙන ප්‍රවේගය. හරිද? එතකොට මට මෙතන ලියන්න පුළුවන් x dot එකතු කිරීම x2 dot කියලා. සමානයි 0 කියලා. මේකට දෙවෙනි සමීකරණය කියලා දාලා මේ දෙවෙනියත් ආයේ t වලින් වරක් අවකලනය කරනවා. තව වතාවක් අවකලනය කරපුවාම වෙනවා x1 double dot කියලා. ඒ අර විචල්්‍ය කට්ටේ හින්දා කිසිම අවුලක් නැතුව ඒ දෙන්න විතරක් අවකලනය වෙලා සුළු වෙනවා. හරි. දැන් සාමාන්‍ය ගණන් අපි හදනකොට අපි මේක මේ වරක් දෙවරක් එක අවකලනය කර එහෙම ලියන්නේ නැහැ. අපි කෙලින්ම එකපාර මෙන්න මේ තුන්වෙනි සමීකරණයම ලියනවා.
ලියා ගන්නකෝ මේ ටික. මෙයාලා ඔයාලා නෝට් එක ලියා ගන්න පුතේ මේ පැත්තේ තියෙන ටික ලියා ගන්න. මේ විස්ථාපනය කාලය විසින් වරක් අවකලනය කරපුවම ප්‍රවේගය එනවා. ප්‍රවේගය කාලය විසින් වරක් අවකලනය කරපුවම ත්වරණය එනවා. ඒතර දැන් මේ අර විචල්්‍ය විදියට තමයි අපි x1 x2 කියලා මේ විස්ථාපන ලකුණු කරලා තියෙන්නේ. ඒ විචල්්‍ය විස්ථාපන කාලයත් එක්ක අවකලනය කරපුවාම ඒ වස්තුවට අදාළ ප්‍රවේගය. ඒ වස්තුවට අදාළ කියන්නේ දැන් මෙන්න මේ 70 නිව්ටන් නම් 70 නිව්ටන්ට අදාළ පල්ලෙහාට තියෙන ප්‍රවේගය තමයි x1 ඩොට් කියලා එන්නේ. ආයෙත් ඒක අවකලනය කරපුවාම එතකොට තමයි ඒ වස්තුවට මේ සිම්පල් A කියන වස්තුවට අදාළ ත්වරණය එන්නේ x1 ඩබල් ඩොට් කියලා. හොඳද? දැන් B කියන එක නගත්තොත් එහෙනම් B ගේ මේ දිශාවට තියෙන ප්‍රවේගය තමයි x2 ඩොට් වෙන්නේ. B ගේ පහළට තියෙන විස්ථාපනයේ මනින දිශාවට තියෙන ත්වරණය තමයි අපි ඊතල දෙකක් දාන සාමාන්‍යයෙන් x2 ඩබල් ඩොට් වෙන්නේ. හරිද? ඒකත් ඒ රූප සරහන වැඳ ගන්න පුළුවන් නම් කමක් නැහැ. දැන් මේ රූප සරහනට විතරයි අපි මෙහෙම ප්‍රවේගය ත්වරණය දෙකම ඇඳගන්නේ. දැන් හැම රූප සරහනම අඳින්න ගියොත් එහෙම ඊට මදි වෙනවා. රූප සරහන. ඔයාලා මට කියා ගන්න උවමනා තියෙන මේ x1 x2 කියන එක කට්ටිය කියන්නේ දැන් x1 කියන්නේ නිශ්චල පීඩනයෙන් නම් මේ වස්තුවට තියෙන විස්ථාපනය. කාලයත් එක්ක මේ වෙනස් වෙනවනේ. මොකද මේවා චලන වෙන පද්ධතියන්නේ. ඒක චලන වෙන පද්ධතිය නිසා කාලයේ විශේෂයෙන් මේ විස්ථාපන එක සැරයක් අවකලනය කරපුවාම ඒකට අදාළ ත්වරණය තමයි x1 ඩබල් ඩොට් වෙන්නේ. x1 ඩොට්. ත්වරණය තමයි x1 ඩබල් ඩොට් වෙන්නේ. හරි. ඊළඟ සැරේ ආයෙ ලියනකොට මෙන්න මේ කොටස් ලියන්නේ නැහැ පුතේ. අපි කෙලින්ම මෙයාවයි අනිත් එක්කෙනාවයි ලියා ගන්නවා නැත්නම් එක වතාවෙම දෙවතාව අවකලනය ලියා ගන්නවා. මේක පාවිච්චි කරන අර f සමානයෙන් මේ දානකොට ත්වරණ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. ඒතර දැන් මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ දෙවෙනි තුන්වෙනි සමීකරණය කියලා ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි සමීකරණය කියලා ඇවිල්ලා තියෙන්නේ ත්වරණ අතර සම්බන්ධයක්. එක එක වස්තුවට තියෙන ත්වරණ තමයි x1 x2 කියලා කියන්නේ ඒව අතර සම්බන්ධයක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. හොඳද? දැන් මං කරන්නේ කලින් වගේම f සමානයෙන් මේ තමයි පාවිච්චි කරන්නේ. හරි. f සමානයෙන් මේ පාවිච්චි කරලා ගාන හදන්න ඩොක්ටර් එකක් දෙමු. දැන් එක එක වස්තුවට f සමානයෙන් මේ දානකොට පුතේ හොඳට මතක තියාගන්න අපි විස්ථාපනය මනින්නේ ඉහළ ඉඳන් පහළටනේ. කියන්නේ විස්ථාපනය මැනලා තියෙන දැන් මේ ගාන නම් පහළටනේ. හොඳද? අපි ගණන් ගන්නවා අපි උපකල්පනය කරනවා සියලුම වස්තු ගමන් කරන්නේ පල්ලෙහාට කියලා. සියලුම වස්තු ගමන් කරන්නේ පල්ලෙහාට කියලා. එතකොට අපි දැන් Aට f සමාන ma දානවා නම් f සමාන ma දාන්නේ පුතේ පල්ලෙහාට. ඒක අපි කොහොමද දන්නව අවුලක් නැහැ. ඒක පල්ලෙහාට තමයි තියෙන්නේ කියලා. ඒතකොට අපි ඒක ලියන්නේ මෙහෙමයි. 70 අඩු කිරීම t තමයි එයාගේ මේ අසන්තුලිත බලය වෙන්නේ. සමානයි එයාගේ ස්කන්ධය 7යි. එයාගේ ත්වරණය වෙන්නේ x1 ඩබල් ඩොට්. හොඳද? මම මේකට දාගන්න 1 ඩෑෂ් සමීකරණය කියලා. ඊට පස්සේ අපි b ට දැම්මයි කියලා හිතන්නකෝ. සියලුම වස්තු වලට f සමානයෙන් මේ දාන්නේ පල්ලෙහාට. දැන් මේ ගාන විදිහට මේ ගානේ අර විස්ථාපනයේ මැනපු දිශාවට. එහෙම මතකද? විස්ථාපනයේ මැනපු දිශාවට. ඒතකොට දැන් මේ b ට දැම්මහම එන්නේ 30 අඩු කිරීම t සමානයි 3 වතාවක් x2 ඩබල් ඩොට්.
දෙක ඩෑෂ් දාන්න. අපි හිතමු A B C D E F කිය ගොඩාක් වස්තු තියෙනවා කියලා පල්ලෙහාට. එතකොට ඒ ඔක්කොටම F සමාන m දාන්නේ පල්ලෙහාට. පල්ලෙහාට දාන්නේ මොකද ඒ අර නිශ්චල පිහිටුමින් ඉඳන් එයාලට තියෙන දුර්වල්මන ඉන්නේ පල්ලෙහාට හින්දා. එතකොට ඇත්තටම අර ගාන අමුතුවෙන් හිත කරන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් නිකන් කටපාඩම් ගණන් හැදිලා තියෙනවා. අනිත් දේ තමයි අපි මෙහෙම පල්ලෙහාට දාන එකෙන් ත්වරණේ කවදාකවත් ඍණ වෙන්නෙත් නැහැ. දැන් ඍණ වෙන්නේ නැහැ කියන්නේ මේ අපි දාන විදියට අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේක සමගාමීව විසඳනවා. මේක සමගාමීව විසඳනකොට දැන් ඔයාලා දන්නවා x1 ඩබල් ඩොට් දන්නෙත් නැහැ x2 ඩබල් ඩොට් දන්නෙත් නැහැ. හැබැයි මේකේ කෙලින්ම ලියන්න පුළුවන්. දැන් විසඳන කොටස් ටික තියෙන්නේ. මම විසඳන්න පටන් ගන්නවා. හරි. මට 3ෙන් ලියන්න පුළුවන්. තුන්වෙනි සමීකරණය ලියන්න පුළුවන්. x1 ඩබල් ඩොට් කියන්නේ අඩු කිරීම x2 ඩබල් ඩොට්. එතකොට ඒතන වාසියක් තියෙනවා. ඊට පස්සේ 1 ඩෑෂ් කියලා ලියන්න පුළුවන්. 1 ඩෑෂ් කියලා ලියන්න පුළුවන්. 70 අඩු කිරීම t සමානයි 7යි x 1 ඩබල් ඩොට්. ඊට පස්සේ දෙවෙනි සමීකරණය ලියන්න පුළුවන් 30 අඩු කිරීම t සමානයි ඍණ 3යි x 1 ඩබල් ඩොට් කියලා. කලින් වගේම සුළු කරලා ලියන්න පුළුවන්. හරිද? 1 ඩෑෂ් 2 ඩෑෂ් සුළු කරලා ලියන්න පුළුවන්. x 1 ඩබල් ඩොට්. x 1 ඩබල් ඩොට් කියන එක කෙනා කීයද ආවේ? 4යි ms ඍණ 2යි කියලා ලියන්න පුළුවන්. ඒකෙන් t ලියන්න පුළුවන් t සමානයි කීයද කියලාද? 42යි නිව්ටන් කියලා. මේකේ වැඩ ගොඩාක් කරා කියලා හිතන්න එපා. කලින් වගේම තමයි. හැබැයි මේකෙදී අර ත්වරණ අතර සම්බන්ධයක් ගොඩනගා ගත්තා. විසඳනකොට සමගාමී සමීකරණනේ. විසඳනකොට අමාරු නෑ. සමගාමී සමීකරණ ටික විසඳවුවා සුළු කරා. ලියා ගන්නකො. හරි. අපි දැන් බලමු මේ දෙවෙනි අපේ විදිහට, ඒ කියන්නේ කම්බයින් මැත්ස් වල විදිහට ටිකක් සංකීර්ණ පද්ධතියේ ගානක් හදන්න. හරිද? රයිට්. මේ 13 වෙනි ගාන. පුතේ මේ 13 වෙනි ගාන ලියා ගන්නකො.
හරි බලන්නකෝ. දැන් මේකේ ABC කියලා සැහැල්ලු කප්පි තුනක් තියෙනවා. ඒකෙන් A කියන එක්කෙනා අචලයි. ඒ කියන්නේ එයා හෙලවෙන්නේ නැහැ. එතකොට මං කිව්වනේ අර අපේ ක්‍රමයේ විදිහට අචල පිහිටුමක් ගන්න ඕනේ කියලා. එතකොට ඒ අචල පිහිටුම එන්නේ පුතේ මෙන්න මෙහෙම. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ මෙතනින් පල්ලෙහාට තියෙන සේරම අචල පිහිටුමට අයිති වෙන්නේ. ඒ කියන්නේ හෙලවෙන්නේ නැහැ. මෙතන මේ හරියට කියනවා නිශ්චලයි කියලා. නිශ්චල පිහිටුම නැත්නම් මේ මෙතනින් පල්ලෙහාට තියෙන ඒවා විතරයි වෙනස් වෙන්නේ. ඉහළ ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳද? එතකොට මේ ඉහළ ඒවා වෙනස් වෙන්නේ නැති හින්දා මට දාන්න පුළුවන් දුරවල් ටිකක් තියෙනවා. මම මෙන්න මේ ටිකට දානවා මෙන්න මේ වගේ දුරවල් ටික. තන්තුවේ දුරවල් ටික ලියා ගන්නවා. කොහොමද ලියාගන්නේ? මෙතන ඉඳලා එක වස්තුවක් තියෙන M2 කියලා. හරිද? ඒ වස්තුවට මම දාගන්නවා දුර x2යි කියලා. ඔය තියෙන චලනය වෙන එක වස්තුව. මේ වස්තුවේ විදිහටම තමයි මේ කප්පියත් වෙනස් වෙන්නේ ඈ. ඊට පස්සේ ආය දාගන්න මෙන්න මේ කප්පියට. අපේ මේ B කියන කප්පියත් වෙනස් වෙන කප්පියක්. ඒකට මම දාගන්න x3 කියලා. හරිද? ඒ කියන්නේ මේ නිශ්චල පිහිටුමේ ඉඳන් B කප්පියට තියෙන දුර x3යි. ඊට පස්සේ අපේ M1 කියන වස්තුවට තියෙන දුර ගත්තොත් එහෙම මම ඒක දාගන්නම් x1 කියලා. හරිද? දැන් මම මේ විශේෂ දෙයක් කරනවා මෙතන මේ කප්පියේ අරය R1 කියලා ගන්නම්. මේ කප්පියේ අරය R2 කියලා ගන්නම්. මේ කප්පියේ අරය R3 කියලා ගත්තොත් හරිද? එතකොට මෙන්න මේක වටේ තියෙන දුරවල් තියෙනව නේද? මෙන්න මේ වටේ තියෙන තන්තුවේ දුර, තන්තුවේ දිග අන්න ඒක ලියන්න පුළුවන් සම්පූර්ණ වෘත්තය 5r වර්ගයනේ 2r නේ. එතකොට මේක ලියන්න පුළුවන් 5r1 කියලා. එතකොට මෙන්න මේ ටික ලියන්න පුළුවන් 5r2 කියලා. මේ දුර ලියන්න පුළුවන් කොහොමද? 5r3 කියලා. හරිද? ඊට පස්සේ මේක මේ අර L කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ හරිය දුරක් තියෙන තන්තුවේ දිගවල් ලියන්න පුළුවන්. මෙතන මම දාගන්න L3 කියලා. නැත්නම් L2 කියලා. මේ හරිය L2 කියලා දාගන්න. මෙන්න මේ චූටි කැලේ L1 කියලා දාගන්න. දැන් ඒකත් දාගත්තත් කවන්නේ L2 කියලා. මේ L ඩෑෂ් කියලා දාගන්න. එතකොට ලීසි. ඔය තියෙන තන්තු ටික ඔක්කොම දැන් ලියන්න පුළුවන්. අපි මේ දාගත්ත අකුරු වලින්. හරිද? අපි මේ දාගත්ත අකුරු වලින් මේ තන්තු ටික ලියන්න පුළුවන්. හරි මම මේ තන්තු ටික ඉස්සරහ ලියලා ඉන්නම්කෝ ඔන්න බලන්න. තන්තු අවිතන්‍යයි සැහැල්ලු නිසා මේකේ තියෙන තන්තු දෙකක්. එකක් තමයි මෙන්න මේ මෙතනින් පටන් අරගෙන මේ B වලින් ඉවර වෙන තන්තුව, තනි තන්තුවක් තියෙනවා. හරිද? ඒ තන්තුව මම ලියන්නේ මේ විදිහට. ඒ තන්තුව ලියන්නේ පුතේ මම මේ චූටි දෙයක් කරන්න මෙතන මේ තන්තුව ලියන්න ඕන හින්දා විතරක් ඈ.
තන්තුව ලියන්න ඕන හින්දා මම මේ x2 කියන එක න කප්පියට ගත්තා. හැබැයි මේ මතක තියාගන්න මේ x2ෙන්ම තමයි මේ m2 කියන එක න දුරත් මේ වෙන්නේ. චලනය වෙන්නේ. එතකොට පළවෙනි තන්තුවට මට ලියන්න පුළුවන් මේ විදිහට. පළවෙනි තන්තුව ලියන්න පුළුවන් පුතේ L1 L dash එකතු කිරීම x2 දුරක් තියෙනවා. ඊට පස්සේ phi r3 දුරක් තියෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ කොටස. ඒ කියන්නේ b වලින් ඉඳන් මෙන්න මේ මෙතෙන්ට තියෙන කෑල්ල මට ලියන්න පුළුවන් x2 අඩු කිරීම x3 කියලා. x2 අඩු කිරීම x3 සමානයි මේක නියතයක්. මේක නියතයක්. මේක මම 1 කියලා දාගන්නවා. ඒ විදිහටම අනිත් තන්තුව ලිව්වොත් එහෙම ඒ තන්තුව ලියන්න පුළුවන් L dash එකතු කිරීම x3 එකතු කිරීම x3 එකතු කිරීම phi r2 එකතු කිරීම x3 එකතු කිරීම phi r1 එකතු කිරීම x1 සමානයි නියතයක් කියලා. එතකොට මේ දුරවල් දෙක වෙනස් වෙන්නේ නැහැ. 1 හා 2 කියන කට්ටිය t විෂයෙන් දෙවරක් අවකලනය. පුතේ මේක දෙපාරක් අවකලනය කරනවා. දෙපාරක් අවකලනය කරපුවම නියතව තියෙන කොටස් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා x විතරක් තියෙන කෑලි වලින් විතරක් ත්වරණ අතර සම්බන්ධයක් එනවා. කොහොමද ත්වරණ අතර සම්බන්ධයක් එන්නේ? පළවෙනි එක එනවා x2 ඩබල් ඩොට් එකතු කිරීම x2 ඩබල් ඩොට් අඩු කිරීම x3 ඩබල් ඩොට් සමානයි 0 කියලා. හරිද? එතකොට මේකෙන් ලියන්න පුළුවන් 2x2 ඩබල් ඩොට් සමානයි x3 ඩබල් ඩොට් කියලා. හරිද? ඒක එක. දෙවෙනි කාරණාව අනිත් එක්කෙනාව අවකලනය කරපුවාම x3 ඩබල් ඩොට් x3 ඩබල් ඩොට් x1 ඩබල් ඩොට් සමානයි 0 කියලා එනවා. මේක සුළු කරපුවාම 2x3 සමානයි ඍණ x1 ඩබල් ඩොට් කියලා එනවා. පැහැදිලිද? මම මේකට දාගන්නවා 1 ඩෑෂ් මේක 2 ඩෑෂ් කියලා. ඔය තියෙන්නේ තන්තුවේ දිගවල් ටික ලියාගත්තා. ඒක කාලය විශ්යෙන් දෙපාරක් අවකලනය කරලා ත්වරණ අතර සම්බන්ධයක්. ඒ කියන්නේ වස්තුන්ගේ ත්වරණ අතර සම්බන්ධයක් ගන්න පුළුවන් තන්තුවල දිගවල් ටික කාලය විශ්යෙන් දෙපාරක් අවකලනය කළා. ඒකල මේ සමීකරණ දෙක හදාගන්න. right. මේ ටික කරගමු ඉස්සෙල්ලාම. චලනය වෙන දුරවල චලනය වෙන වස්තු වලට තියෙන දුරවල් ටික පැහැදිලිව ලකුණු කරගන්න. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක දැන් බල ටික ලකුණු කරගන්න ඕන. දැන් මම බල ලකුණු කරන්න පටන් ගන්නවා. කොහොමද බල ලකුණු කරන්නේ? මේ කප්පිය මත පල්ලෙහාට තියෙන සම්පූර්ණ බලය මම ඒක M2 කියලා දාගන්නවා. M2G. හරිද? මේක M2G කියලා දාගන්නවා. මේ කප්පියයි
මෙතන තියෙන තන්තුවයි එකම හින්දා මං ආයේ මෙතන මේ චූටි තන්තු කෑල්ලට ආයෙත් ආතතියක් කියලා දාගන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ M2 කියන එක්කෙනාට උඩින් තියෙන තන්තුවට මං ආයේ M2 කියලා දාගන්නේ M2 මේ තන්තුවේ ආතතියක් ලකුණු කරගන්නේ නැහැ. මොකද ඒක තනි පද්ධතියක් විදිහට හැසිරෙන හින්දා. මේ තන්තුව ගත්තොත් එහෙම. මොකද අපේ පළවෙනි තන්තුව ගත්තොත් එහෙම ඒ තන්තුවට තියෙන තනි ආතතියක් කියලා දාලා මම ඒක ලකුණු කරනවා T1. එතකොට මෙතන T1. එතකොට මෙයාගේ මේ පැත්තට හම්බෙන්නේ T1. මෙතනින් හම්බෙන්නේ T1. තනි තන්තුවක් තනි ආතතියක්. B කියන කප්පිය සැහැල්ලුයි අවිතන්නේ සැහැල්ලුයි මේ සුමටයි ඒකින්ද ඒකට බරකුත් නැහැ ඝර්ෂණයකුත් නැහැ. අනිත් තන්තුව ගත්තොත් එහෙනම් මේකේ තියෙනවා මම ගන්නවා T2 මේකේ T2 මෙතෙන්ද T2 මෙතෙන්ද T2 මෙතෙන්ද T2 මෙතෙන්ද T2 මෙයාගේ බර පල්ලෙහාට M1G හරිද දැන් මේකට F සමාන M දානවා ABC කියන කප්පි වලට අදාළ මේ කොටස් වලට හොඳද ලකුණු කරගන්නකො මේ බල ටික හරි දැන් මේ එක එක වස්තු වලට F සමාන M දාන්නයි යන්නේ හොඳ මම මේ ලියාගත්ත ටිකේ ප්‍රමාණයක් මකනවා හේතුව මේ නැත්තම් ගාන හදන්න අමාරුයි ඉඩ නැහැ right දැන් මම මොකද කරන්නේ මේක එක එක කොටස් වලට F සමාන M දාන්නයි යන්නේ දැන් බලන්න M2ට පහළට F සමාන M දානවා පහළට F සමාන M දානකොට එයාගේ M2 කියන එක්කෙනාට පහළට තියෙන්නේ M2G කියලා බලයක් තියෙනවා ඉහළට තියෙනවා පුතේ T1 බලයකුයි තව T1 බලයකුයි මොකද කප්පිය මත ක්‍රියා කරන බල මම කියන්නේ මේ කප්පියයි මෙතන තියෙන තන්තුව එකක් විදිහට ගන්න කියලා සමානයි එයාගේ ස්කන්ධය M2 එයා මත ක්‍රියා කරන ත්වරණය එයා ක්‍රියා කරන්නේ x2 කියන ත්වරණයෙන් මේකට දන් දා ගන්නවා මොකද අපි දාගමු තුන්වෙනි සමීකරණය කියලා. හරිද ඒක තව චුට්ටක් සුළු කරමුකෝ. ඒ වස්තුවට අදාළව තියෙන ත්වරණය. ඒතර මම මේක තව චුට්ටක් සුළු කරලා ලිව්වොත් එහෙම m2g අඩු කිරීම 2t1 සමානයි m2 x2 ඩොට් මේක තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ b කප්පියට b ට ඒකත් පහළට f සමාන m එක පහළට f සමාන m දැම්මහම එයා මත ක්‍රියා කරනවා t1 බලයක් පල්ලෙහාට උඩට තියෙනවා t2 සමානයි එයාගේ ස්කන්ධයක් නෑ හැබැයි එයාගේ ත්වරණයක් තියෙනවා x3 කියලා. එතකොට දැන් මේ කොටස බිඳුව වෙන හින්දා t1 සමානයි 2යි t2 කියලා ලියන්න පුළුවන්. මම මේකට දාගන්නවා 4 කියලා. හොඳ. ඊට පස්සේ අපේ m එකට දානවා
m1ට පහළට f සමාන ma ඔක්කොම පහළට දාන්න. බලන්න චලනය වෙන දිශාවටම, ඒ කියන්නේ අපි අර දුර මනින දිශාවට තමයි දාන්නේ. m1ට f සමාන ma දානවා. එතකොට m1g අඩු කිරීම t2 සමානයි m1 වතාවක් x1 ඩබල් ඩොට් කියලා. මේක මම දාන පස්වෙනි සමීකරණය කියලා. දැන් ඔයාලට ගාන දැක්කම හිතෙන්න පුළුවන් අපරසිල් සමීකරණ තියෙන 2000ක් විතර කියලා. නෑ එහෙම නෑ. සමීකරණ තියෙන ටික ටක් ගාලා සුළු වෙනවා ඈ. මේක හොඳට සුළු වෙන සමීකරණ තියෙන්නේ. right x1යි x2යි තියෙනවා. දැන් අපි දන්නේ නැති දේවල් තියෙනවා. ත්වරණ දන්නේ නැති තුනක් තියෙනවා. දන්නේ නැති ත්වරණ තුනක් තියෙනවා. දන්නේ නැති ආතති දෙකක් තියෙනවා. සමීකරණ පහක් තියෙනවා. බලන්න 1 ඩෑෂ් 2 ඩෑෂ් 3 4 5 කියලා වෙලා සමීකරණ පහක් තියෙනවා පුතේ. දන්නේ නැති ඒවත් පහක් තියෙනවා. හරිද? ඒ දන්නේ නැති පහ දැන් හොයාගන්නයි තියෙන්නේ. අපි දන්නේ නැති ඒවා තමයි එකක් දන්නේ x1 x2 x3 කියන දුරවල් වලට අදාළ ත්වරණ ටික දන්නේ නැහැ. ඊට අමතරව ආතති දෙක දන්නේ නැහැ. t1 t2 දන්නේ නැහැ. මෙන්න මේවා තමයි දන්නේ නැත්තේ. ඉතින් දන්නේ නැති දේවල් පහක් තියෙනවා නම් සමීකරණ පහක් ඕනේ. හරියට ලියනවා නම් ළමයි හරියට වෙනවා සමීකරණ පහක්. දැන් අපිට තියෙන්නේ මේ ටික සමගාමීව විසඳන්න.
බලන්න මෙහෙම එකක් දාවේ කියලා. හරි ඔයාලට දැන් x එකයි t එකයි ආවයි කියන්නේ පුතේ අර සමීකරණ වලට දාලා දැන් t දෙක කියන්නේ මේ වගේ දෙගුණයක් කියන්නේ මේක භාගයන්නේ එතකොට දැන් අපිට පුළුවන් කෙලින්ම දැන් t දෙක වගේ කෙනෙක් ලියනවා නම් m1 g වතාවක් 6යි m1 ධන m2 බෙදීම 16යි m1 ධන m2 කියලා ලියත හැකියි නේද ඒක ඊට පස්සෙලා x3 ලියන්න පුළුවන් x3 කොහොමද ලියන්න පුළුවන් x3 ලියන්න පුළුවන් දෙවතාවක් 4යි m1 අඩු කිරීම m2 කොහේ හරි වැරද්දගත්තද නෑ නේද ආව් මේ මෙහි 4 ඉලක්කමක් එන්නවනේ ඔව් මෙන්න මෙහෙ වැරදිලා තියෙනවා චුට්ටක් මෙතන 16 එන්න ඕනේ නේද මම හදලා දෙන්නම් ඕනේ දෙන්නේ හරි දැන් කොහොම හරි මේක හිමින්සර සුළු කරගන්න පුළුවන් සාමාන්‍ය සමගාමී සමීකරණ සෙට් එක ගත්තා පැහැදිලිව සුළු කරගත්තා ඒකලා නොදන්න පද ටික ඔක්කොම හොයාගන්න පුළුවන් වෙන විදිහට සමීකරණ ටික ගොඩ නැගෙනවා right right ඊට පස්සේ අද මම තව චුට්ටක් වෙලා කරනවා ක්ලාස් එක අපි try කරමු තව ගානක් හදන්න බලන්නකො මේකේ 12 වෙනි ගාන මේකේ 12 වෙනි ගාන ලියන්න පුතේ 12 වෙනි ගාන අර කියනවා 4යි m1 සමාන m2 නම් පද්ධතියේ නිශ්චලතාවයේ මුදාහලයට චලනය නොවන බව පෙන්වන්න කියලා. එතකොට කරන්න තියෙන්නේ 4යි m1 සමාන m2 කියලා වෙලා 4යි m1 තියෙන තැන් වලට m2 ආදේශ කරන්න. එතකොට ත්වරණයේ බිඳුවක් වෙනවා නම් ත්වරණයේ බිඳුවක් වෙච්ච ගමන්ම
ඒ කියන්නේ පද්ධතිය ත්වරණය වෙන්නේ නැහැ. ත්වරණය වෙන්නේ නැති පද්ධතියක තියෙන විශේෂත්වය තමයි එක්කෝ එයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ඕනේ නැත්නම් නිශ්චල වෙන්න ඕනේ. දැන් මේක විදිහට නම් නිශ්චල වෙන එක තමයි වෙන්නේ. මතකයි නේද? ඉතින් බාහිර බලයක් තිබ්බොත් විතරයි ත්වරණයක් තියෙන්නේ. බාහිර බලයක් නැහැ කියලානේ කියන්නේ ඒකේ ත්වරණයක් නැහැ කියන්නේ. බාහිර බලයක් නැත්තම් පුතේ පළවෙනි නියමයෙන් කියනවා එක්කෝ යා නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් කියලා. මේක විදිහට ඒකාකාර ප්‍රවේගය. හරි. ඒත් කොහොමද 12 වෙනි ගාන? 12 වෙනි ගාන try එකක් දෙන්න ඇඳ ගන්නකො ඉස්සලාම. ඇඳගෙන නිශ්චල පීඩම ලකුණු කරන්නකො. නිශ්චල පීඩම ලකුණු කරලා චලනය වෙන වස්තු හඳුනාගෙන ඒවට තියෙන දුරවල් x1 x2 x3 කියලා ලකුණු කරන්න මේකේ ABC තියෙන පිළිවෙලට x1 x2 x3 ලකුණු කරන්න. බලන්න පුතේ දැන් මේ ගානේ නිශ්චල පීඩම ලකුණු කරගන්න කිව්වම ටක් ගාලා ලකුණු කරගන්න පුළුවන් කොහොමද? මෙන්න මේතරින් දැන් තමයි නිශ්චල වෙන්නේ කට්ටිය. මේ වගේ පීඩමකින්. හරි. ඊට පස්සේ මම එතන දාගෙන නිශ්චල පීඩම කියලා එතන ඉඳන් තියෙන දුරවල් ටික. එතන ඉඳන් තියෙන දුරවල් ටික මම මෙතන ටක් ගාලා ලකුණු කරගන්නම්. මේ මෙතෙන්ද දෙක දුරක් තියෙනවා. මේ 2 කිලෝග්‍රෑම්ට එක දුරක් තියෙනවා. ඊට පස්සේ අපේ 3 කිලෝග්‍රෑම්ට එක දුරක් තියෙනවා. මේක මං x1 කියලා දාගන්නවා මේක මං sorry මේක මං x1 කියලා දාගන්නවා මේක මං x2 කියලා දාගන්නවා මේක මං x3 කියලා දාගන්නවා ඒ තියෙන දුරවල් ටික. හරිද? ඊට පස්සේ මේ වගේ අරයන් ටිකක් දාගෙන R1 R2 R3 කියලා දාලා එතකොට මට ලියන්න පුළුවන් මේ දුර ලියන්න පුළුවන් 5R1 මේ දුර ලියන්න පුළුවන් 5R2 මේ දුර ලියන්න පුළුවන් 5R3 කියලා. මෙතන තියෙන තනි තන්තුවන් නිසා මට ලියනවා අවිතන්‍ය සැහැල්ලු තන්තුවේ දිග නියතයි. ඒකින්ද මට ලියන්න පුළුවන් මෙයාගේ දිග සම්පූර්ණ දිග ලියන්න පුළුවන් x1 එකතු කිරීම 5r1 එකතු කිරීම x2 එකතු කිරීම 5r2 එකතු කිරීම ආය x2ක් එනවා එකතු කිරීම 5r3 එකතු කිරීම x3 සමානයි නියතයි කියලා. හරිද? මෙතනින් a වලින් පටන් ගත්තා මෙතනින් ඉඳන් උඩට x1යි 5r1යි මෙතනින් ඉඳන් පල්ලෙහාට x2යි 5r2යි x3 ආයෙත් x2ක් ඉහළට ගියා 5r3යි ඊට පස්සේ මෙතනින් ඉඳන් මෙතෙන්ට x3යි. ඔය විදිහට දුරවල් ටික. මේක t විෂයෙන් දෙවරක් අවකලනය t විෂයෙන් දෙවරක් අවකලනය දෙපාරක් අවකලනය කරපුවාම පුතේ එනවා මේකේ x1 ඩබල් ඩොට් එකතු කිරීම 2යි x2 ඩබල් ඩොට් එකතු කිරීම x3 ඩබල් ඩොට් සමානයි 0 කියලා. මේකට මම දාගන්නවා පළවෙනි සමීකරණය කියලා. දැන් මම මේක බල ටික ලකුණු කරනවා. මේකට මම දාගන්නවා 4g උඩට t විතරක් දාන්නවා මොකද තනි තන්තුවක් තියෙන හින්දා t t t t t t මේක 3g මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා 2g කියලා. හරිද? පල්ලෙහාට මෙයාලගේ තියෙන ත්වරණයක් g ඈ. හරි ඒකෙන් තමයි 3g 2g 4g කියලා එන් දාලා තියෙන්නේ. හරි? රයිට්. ගාන හදන්න පටන් ගමු. ඕම් තනි තන්තුවක් තියෙන හින්දා ත්වරණ අතර සම්බන්ධ එකයි එන්නේ. ඊට පස්සේ මං එක එක වස්තුවට දානවා. a ට පහළට f සමාන ma. a ට පහළට f සමාන ma දැම්මහම
3g අඩු කිරීම t සමානයි 3 වතාවක් x1 ඩොට් ඩබල් ඩොට් b ට දැම්මහම පහලට f සමානයි මේ එහෙම දැම්මහම මෙයාට එන්නේ 2g අඩු කිරීම 2t සමානයි දෙවතාවක් x3 x2 ඩබල් ඩොට් හරිද එතකොට ඒක සුළු කරලා ලියන්න පුළුවන් g අඩු කිරීම t සමානයි x2 ඩොට් ඩබල් ඩොට් කියලා මම මේකට දාගන්න දෙවෙනි සමීකරණය කියලා මේකට දෙවෙනි සමීකරණය මේකට තුන්වෙනි සමීකරණය ඊට පස්සේ c ට පහලට දැම්මහම f සමානයි මේ ඒක දාගත්තාම 4g අඩු කිරීම t සමානයි 4 වතාවක් x3 ඩබල් ඩොට් වෙනවා. හරි. මම මේකට දාගන්නවා 4 වෙනි සමීකරණය කියලා. බලන්න පුතේ මේකේ නොදන්න දේවල් ත්වරණ තුනක් දන්නේ නැහැ. x1 x2 x3 දන්නේ නැහැ. ආතති දන්නේ නැහැ. සමීකරණ තුන හතරක් එනවා. මේ සමීකරණ හතර විසඳපු ගමන් ත්වරණ තුන ගන්නත් පුළුවන්. තනි ආතතිය ගන්නත් පුළුවන්. එතනින් පස්සේ ඊට පස්සේ සමාන අර සරල සමීකරණ දාලා සුළු කිරීම කරගන්න පුළුවන්. හරිද? right බලමු මේක සුළු කරලා. right මෙතන මම කරන්නේ මේ වගේ දෙයක්. x එක ඩබල් ඩොට් කෙනෙක් කෙනා උක්ත කරගන්නවා. එහෙම උක්ත කරගත්තාම 3g අඩු කිරීම t බෙදීම 3යි නැත්නම් g අඩු කිරීම t බෙදීම 3යි. මේකෙත් x2 කියන එක කෙනා උක්ත වෙලාමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මෙතනත් කරමු අපි x3 ඩොට් ඩබල් ඩොට් උක්ත කරමු. එතකොට එනවා g අඩු කිරීම t බෙදීම 4යි කියලා. මම මේ කොටස් ටික එකට ආදේශ කරනවා. එකෙන් හරිද? එකට ආදේශ කරනවා. එතකොට එන්නේ කොහොමද දන්නවද? g අඩු කිරීම t බෙදීම 3යි. ඊට පස්සේ දෙවතාවක් g අඩු කිරීම t එකතු කිරීම g අඩු කිරීම t බෙදීම 4යි. සමානයි 0යි. එතකොට පුතේ මේ ටික ඔක්කොගෙම ගන්න පුළුවන් 4යි g සමානයි t එකතු කිරීම t බෙදීම 4යි එකතු කිරීම t බෙදීම 3යි. මම මේක තව චුට්ටක් සුළු කරන්න. පොදු හරය 12 විදිහට අරගෙන සුළු කරවුවොත් 12යි 3යි 4යි t බෙදීම 12. එතකොට t කෙනෙක් කෙනා ලියන්න පුළුවන් t සමානයි 36යි 48යි g බෙදීම 19ක් කියලා එන්නේ. මෙතන 2යි t එන්න ඕනේ. එතකොට පොඩි සුළු කිරීම වැරද්දක් තියෙනවා. පොදු හරය 12 ගන්න එක හරි. මෙතන 24ක් වෙනවා. 24යි 7යි එකතු කරපුවම 31ක් නේද? බලන්න මේ උත්තර දාව කියලා සමගාමී සමීකරණ සුළු කිරීම ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය විදිහට සුළු කරගෙන යන්න. right මේකේ තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඔයාලා ගණන් හදනකොට මේ ත්වරණ එනවා නේද පුතේ? කප්පි පද්ධතියක ත්වරණය g වලට වඩා වැඩි වෙන්න බෑ හැබැයි ඈ. ගුරුත්වාකර්ෂණ ත්වරණයට වඩා වැඩි වෙන විදිහට ගන්න එපා. ඒක වරදිනවා. හොඳේ. right සුළු කිරීම ටික බලන්න. බලලා ගණන් ටික හදන්න ඔය විදිහට. නිසල පිහිටුමක් හදාගත්තා. එතන ඉඳන් චලනය වෙන වස්තු වලට විචල්්‍ය දුර ටික ගත්තා. තන්තු වල දිග වලට අදාළව ත්වරණ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා.
එක එක වස්තුවට චලනය වෙන දිශාවට F සමානයෙන් මේ දැම්මා. සමගාමී සමීකරණ ටික ගොඩනගා ගත්තා. සුළු කරා.